එතකොට අපි කතා කරේ එතකොට ගෝචරය වෙන අවස්ථාව ගත්තාම අපි තව අවුරුද්දකින් ගත්තොත් දෙකකින් ගත්තොත් ඒ වෙලාවට අදාළ ඒකාබද්ධ දසාධිපතියෝ ඉන්නවනේ. අන්නේ දසාධිපතියෝ සහ රවි චන්ද්‍රයත් දැන් මම එක පැහැදිලි නැතම මේක අපෝ බලමු මෙතනින්. දැන් මේ වань දැන් ඔයාලට මේක පේනවනේ. කේන්ද්‍රේ පේනවා. දැන් මේ තියෙනවා තත්කාලික ඊට බලපු එක ගාගෙන. ඒතර මේක ගත්තාම අපි හිතමු මේ සිද්ධිය සිද්ධ වෙනවයි කියලා අපි ගමු මේක ලබන අවුරුද්ද වෙනවයි කියලා මම ලේසියෙන් ලබන අවුරුද්ද කියලා දෙන්න. ඔන්න දීලා මෙතන කැල්කියුලේට් කරලා පස්සේ අන්න මෙතන වැටෙනවා. එතකොට ඒ 2023 6/19 වෙනිදා මේ සිද්ධිය වෙනවයි කියලා අපි අනුමාන කරාට පස්සේ අපි ඒ දවස ගහුවා. ඒ වෙලාව ගහලා ටයිප් මෙන්න මේ වෙලාව රවිගේ රාහුගේ සනිගේ ඒකාබද්ධ දසාව තමයි තියෙන්නේ. මේ කියන්නේ මෙන්න මේ තුන් දෙනා කවුද? රවි රාහු සනි මෙන්න මේ දසාධිපතියන් ඒකාබද්ධ දසාධිපතියන් මේ තුන් දෙනා. සහ මෙන්න මේ රවි සහ චන්ද්‍රයා. මෙන්න මෙතන රවි සහ චන්ද්‍රයා. මෙන්න මේ පස් දෙනාම කවුද? මේ දසාධිපති තුන් දෙනයි. මෙන්න මේ දෙන්නයි. මේ ඔක්කොමලා යන්නට ඕන මෙන්න මේ දසාධිපතියන්ගේ නැකත්වල හෝ කලාංශවල. ඒක තමයි අපි කියමින් හිටියේ. ඊට අමතරව මතක තියාගන්න මේකත් එක්කම සමහර වෙලාවට සනි යනවා චන්ද්‍රයා යනවා චන්ද්‍රයාගම නැකතක. රවි යනවා රවිගම නැකතක. මේ තුන් දෙනාගේ නැකත්වල කාලාංශවල ගමන් කරනවා. එහෙම වුණාමත් මේ සිද්ධිය සිද්ධ වෙනවා. ඉතින් මේ දෙකම චුට්ටක් චෙක් කර ගන්නට ඕනේ. පැහැදිලිද මං කිව්වේ ඒක? මේ තුන් දෙනාගේ නැකත්වල සහ කාලාංශවල ඉන්නටම ඕන. ඊට අමතරව මේ සිද්ධිය වෙනකොට අපිට පෙන්ලා තියෙන දෙයක් තමයි ඒ කට්ටිය එහෙම ඉන්නවා. රවි සහ චන්ද්‍රයා එයාලගේම නැකත්වල ඉන්නවා. එක්ක රවි ඉන්නවා චන්ද්‍රයාගේ නැකතක, චන්ද්‍රයා ඉන්නවා රවිගේ නැකතක. එහෙම ඉන්න ගමන් මේ තුන් දෙනාගේ නැකත් කාලාංශවල ඉන්න. එහෙම වෙනකොටත් මේ සිද්ධිය සිද්ධ වෙනවා. ඒකත් බලන්න. ඒතකොට දැන් අපි මෙතන බැලුවොත් එම් බලන්න දැන් මෙතන කවුද? රවි. රවි ඉන්නේ කාගේ නැකතකද? කුජගේ නැකතක, සිකුරුගේ නැකතක. ඉතින් මේක ඒතකොට රවි මේකට ගැලපෙන්නේ නැහැ. මේ තුන් දෙනා කාවදවත් නැහැ. චන්ද්‍රයා ඉන්නේ රාහුගේ නැකතක, චන්ද්‍රයාගේ කාලාංශ. මෙයා ඉන්නේ රාහු කියන භුක්ති අධිපතියගේ නැත්නම් භුක්තිනාථගේ එයා හරිය ඉතින්. හරි එයා ගැලපෙනවා මේකට ස්පිලාවට. එන රවි මෙතන දසාධිපතිය රවි ඉතින් මේ තුන් දෙනාගේ කාගේවත් නැහැ කියලා අපි මෙතනදි දැක්කා. මේ දසාධිපතිය නැහැ. අනිත් එක රාහු ඉන්නේ එතකොට දසාධිපතිය රාහුනේ. රාහු ඉන්නේ කාගේද කියලා බලන්න. එතකොට රාහු ඉන්නවා කේතුගේ සහ රාහුගේ ප්‍රස්ථානද. රාහුත් වෙනවා. ඉතින් රාහු ඉන්නේ රාහුගේ ප්‍රස්ථානයක නිසා රාහුත් මෙතෙන්ට ගැලපෙන මේ සිද්ධිය වීමට රාහුත් එතකොට ඒ සිද්ධිය වෙන්න පුළුවන්කම තියෙන රාහුගෙන්. විතර අනිත් එකනා කවුද? සනි. සනි ඉන්නේ කායිද කියලා බලන්න. සනි ඉන්නේ රාහුගේ. ඒතර මේ දැන් මෙතන දසාධිපතියන්ගෙන් දෙන්නෙක්ම ඕකේ වුණා. චන්ද්‍රයත් ඕකේ වුණා. ඕකේ වුණ නැත්නම් රවි විතරයි. ඒතර මහා දසාවෙන් මේක දීලා නැහැ. ඒතර මහා දසාවෙන් දුන්නේ නැත්නම් ඉතින් වෙන්නේත් නැහැ. හරි? ඒතර රවි අඩු ගානේ චන්ද්‍රේලාගේ රවි චන්ද්‍රයාගේ නැකතක හිටියානම් නැත්නම් රවි චන්ද්‍රයාගේ කාලාංශකවත් හිටියානම් ඒත් මේ සිද්ධිය වීමට තියෙන සම්භාවිතාවය වැඩි වෙනවා. හරි දැන් මේක නම් සිද්ධ වෙන්නේ නැහැ. ඒක තමයි ඔය අපි කතා කරේ ගෝචරය සම්බන්ධයෙන්. පැහැදිලිද? ඒ කාරණේ තමයි ගෝචරය අපි බලන්නේ. ගෝචරයෙන් බලන්නේ මේ විදිහට. ඒකාබද්ධ දසාධිපතියන්ගේ නැකත්වල හරි කාලාංශවල හරි ඒ ඒකාබද්ධ දසාධිපතියෝයි රවි සහ චන්ද්‍රයයි ගමන් කරන්නට ඕනක තමයි සාමාන්‍ය සරල සිද්ධාන්තයේ. ඊට අමතරව රවිගේ නැකතක චන්ද්‍රයාගේ නැකතක රවි චන්ද්‍රයාගේ නැකතක චන්ද්‍රයාගේ නැකතක ගමන් කරන අවස්ථාවලදී සිද්ධිය සිද්ධ වෙනවා. හරි ඒවත් ඔයාලට බලනකොට තේරෙවි. එතකොට අපි දැන් මේකට අදාළව මම නිකන් ගොඩක් වෙලාවට ඔයාලට තත්කාලීදී ඕන වෙන එකක් තමයි ඒක සාමාන්‍යයෙන් ලියා ගන්න කතා කරන්න අපිට. සාමාන්‍ය පුද්ගලයෙක් නැති වුණොත් එහෙම. පුද්ගලයෙක් එනේවනේ. පුද්ගලයෙක් නැති දැන් ආවට පස්සේ මේ පුද්ගලයෙක්ද නැති උනේ නැද්ද කියලා අපට හොයාගන්න පුළුවන්. ඒතර ඒකෙදි ප්‍රධාන භාවය වෙන්නේ ලග්නය. ප්‍රධාන භාවය පුද්ගලයෙක් නැති වුණා නම් ප්‍රධාන භාවය ඒ වෙලාවේ ගහන තත්කාල කේන්ද්‍රයේ ලග්නය තමයි ප්‍රධාන භාවය.
එතකොට පුද්ගලයා හම්බ වෙනවද නැද්ද කියන එක බලන්න අපිට සාධනීය භාවය ඉන්නේ 2 4 11ට. ඒතර ප්‍රධාන භාවයේ උපස්ථානාධිපතිය 2 4 11ට සම්බන්ධ වෙනවා නම් මේ පුද්ගලයා හම්බ වෙනවා නැතිච්ච පුද්ගලයා හම්බ වෙනවා. 2 4 11 8 2 4 11 8 8 කියලා කියන්නේ ආයු ස්ථානයේ මේක නිසා 8 හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ පුද්ගලයෙක් නැති වුනහම 8 කියන එකත් සාධනීය භාවයක් හැටියට තමයි සැලකන්නේ. එතකොට මේ ප්‍රධාන භාවය නැත්නම් මේ ලග්නය sorry ලග්නේ වැටුනේ චර භාවයකට චර රාශියකට නම් මේ ගහපු තත්කාල කේන්ද්‍රයේ ලග්නේ වැටුනේ චර රාශියකට නම් පුද්ගලයා ඉක්මනින් හම්බ වෙනවා. තිර රාශියක් නම් කාලයක් ගත වෙනවා හම්බෙන්න. උභය රාශියක් නම් එයා හිතන තව මාස 3-4කින් එයි කියලා ඒ වුණාට අවුරුදු 3-4ක් යන්න පුළුවන්. හිතන කාලයට වඩා වැඩි වෙනවා. හිතන කාලයට වඩා වැඩි වෙනවා උභය රාශියක් නම්. චරණම් ඉක්මන් වෙනවා. තිර නම් ගොඩක් කල් යනවා. උභය නම් හිතනවට වඩා වැඩි වෙනවා. ඒ පුද්ගලෙක් නැති වුණාම යම්කිසි දෙයක් නැති වුණාම මාලයක් නැති වුණා. මාලයක් නැති වුණා නම් ප්‍රධාන භාවය කියලා අපි ගන්නේ 11 වෙනි භාවය. යම්කිසි දෙයක් නැති වුණා නම් ලග්නේ නෙමෙයි අපි ගන්නේ ප්‍රධාන භාවය හැටියට 11 වෙනි භාවය. ඒතර සාධනීය භාවය ඉන්නේ 2 6 සහ 11. 2 6 සහ 11. නිෂේධනීය භාව කියලා කියන්නේ 5 8 12. ඒතර 5 8 12ට සම්බන්ධ වුණා කියලා කියන්නේ උපාධිපති අදාළ භාවයේ ඒ බඩුව හම්බෙන්නේ අතාරින්න එනවා අපිට අදහස අතාරින්න එනවා. ඒක ඉතින් ගල් වෙලා තියෙන්නේ. අස්ථානගත වෙලා නැත්තරම නැතිලා ආයෙ හම්බෙන්නේ නැහැ ඒක. අර කතන්දර අර ටිකේ තමයි ඉතින් අර තිර ඔබේ විදියමයි 11 වෙනි භාවය 11 වෙනි භාවය වැටෙන්නේ චර රාශියකට නම් ඉක්මනින් හම්බ වෙනවා. තිර රාශියකට නම් ගොඩාක් කල් යනවා. උභය රාශියකට නැති තමන් හිතනට වඩා වැඩි කාලයක් ගත වෙනවා ඒක හම්බෙන්නේ. පැහැදිලිද? ඔය තමයි යමක් නැති වුණාම සහ යමෙක් නැති වුණාම අපි හිතන ආකාරය දෙක. එතකොට දෙකක්. යමෙක් නම් ප්‍රධාන භාවයේ ලග්නය කියලා ගන්න ඕන. යමක් නම් ප්‍රධාන භාවයේ 11 කියලා ගන්නට ඕන. පැහැදිලිද? එතකොට මේ වගේ අවස්ථාවක හොරකමක් වගේ දෙයක් නම් ඉතින් වෙලා තියෙන්නේ. හරි? හොරකමක් නම් වෙලා තියෙන්නේ. උපස්ථානාධිපතිය එකට සම්බන්ධ වෙනවා නම් උපස්ථානාධිපතිය එකට සම්බන්ධ වෙනවා නම් ප්‍රධාන භාවයේ මේ ජන්මියා සහ හොරා දෙන්නම එකට දෙන්න අඳුරන එක්කෙනෙක් තමයි අරන් තියෙන්නේ. දැන් මේ ආපු එක්කෙනා හොරකම අහන්න ආපු එක්කෙනා සහ මේ හොරා දෙන්න අඳුරන දෙන්නේ. ඒ අඳුරන එක්කෙනෙක්ම තමයි හොරකම් කරලා තියෙන්නේ. එකට සම්බන්ධ නම්. දෙවෙනි භාවයට සම්බන්ධ නම් මේ ජන්මියාගේ පවුල එක්කෙනෙක් තමයි සම්බන්ධ වෙලා පවුල එක්කෙනෙක් තමයි හොරකම් කරලා තියෙන්නේ. දැන් මේ කියන්නේ යමක් නැතිලා තියෙන යමක් නැතුණා නම් 11 වෙනි භාවයේ තමයි අපි ගන්නෙ ප්‍රධාන භාවය හැටියට. 11 වෙනි භාවයේ උප තමයි මේ කතා කරන්නේ. ඒ වගේම මේක බලන්න පළවෙනි භාවයෙනුත් බලන්න ප්‍රධානත්වය දෙන්න 11 වෙනි භාවයේ උපට. 11 වෙනි භාවයේ එතකොට උප 3 වෙනි භාවයේ නම් ඉන්නේ. 3 වෙනි භාවයට සම්බන්ධ වෙලා නම් 3 වෙනි භාවයේ ඉන්න නිවේදකයෙක් නැකතක ඉන්නවා නම් අඩු ගන්න. එහෙනම් මේක හොරගම් කරලා දෙන බාල සහෝදරයා හරි සහෝදරිය. එහෙම නැත්නම් අසල්වැසියෙක්. එහෙම නැත්නම් අසල්වැසියෙක් තමන්ගේ බාල සහෝදර සහෝදරියන් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අසල්වැසියෙක් වෙන්න පුළුවන්. නැත්නම් තමන්ගේ මාමණ්ඩි. 3 වෙනි භාවයට සම්බන්ධ වෙලා තියෙනවා නම් මේ උපස්ථානාධිපතියා. මේ 4 වෙනි භාවයේ ඉන්නවා නම් මේක හොරකම් කරලා තියෙන අම්මා. තමන්ගේ චේන් එක වෙන්න පුළුවන්. ඉතින් මේක උකස් තියන්න යනවා නම් අම්මා එක කැමති නැත්නම් අම්මා එක හොරකම් කරලා පැත්තකින් අරන් තිබ්බ වෙන්න පුළුවන්. ඉතින් අම්මලා සාමාන්‍යයෙන් හොරකම් කරන්නේ නැහැ නේ ඉතින්. ඒතකොට අම්මා තමයි මේක අරන් තියන්නේ. හරි. ඒ වගේ සිද්ධි වෙන්න පුළුවන් ඉතින්. හොරකම් කරලා අම්මලා තින්න පුළුවන්. පස්වෙනි භාවයට සම්බන්ධ නම්
මේක අරන් තියෙන. ඒතර දරුවෝ වෙන්න පුළුවන්. තමන්ගේ ශිෂ්‍යෝ වෙන්න පුළුවන්. දරුවන් වෙන්න පුළුවන්. ශිෂ්‍ය වගේ ඒ වගේ කණ්ඩායම් වෙන්නට පුළුවන්. හයවෙනි භාවයට නම් තමන්ගේ සේවකයෙක් වෙන්න පුළුවන්. හයවෙනි භාවය නම් සේවකයෙක් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් සොරතල් සතෙක් හොරකම් කරා වෙන්න يعني සොරතල් සතෙක් ගත්තා වෙන්න පුළුවන්. ඒක ඌ ඔය අරගෙන ගිහින් දාලා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මාමා කියන්නේ මෙතෙන්දි මාමා කියලා කියන්නේ අම්මගේ පැත්තේ මාමය. ඉස්සෙල්ලා මාමණ්ඩි කියලා කියන්නේ තමන් විවාහය වෙච්ච ස්වාමියාගේ මාමා තමයි අපි තුන්වෙනි එකට ගත්තේ. මෙතෙන්ද අපි මාමා කියලා කියන්නේ අම්මගේ සහෝදරයොත් අපි මාමා කියලා ගන්නවා අන්නේ මාමට. හත්වෙනි භාවයට නම් මේක වැටලා තියෙන්නේ. එහෙමනම් මේ ඉතින් අරන් තියෙන්නේ ව්‍යාපාර හරි තමන්ගේ ජීවන සහකාරව හරි ඒ දෙන කෙනෙක් තමයි මේක අරන් තියෙන්නේ. එහෙම නැත්නම් තමන්ගේ කියන තරංගකාරයා තමන්ගේ වෘත්තිමය තරංගකාරයා වෙන්න පුළුවන්. ජීවන ගමනේ තරංගකාරයා වෙන්න පුළුවන්. කවුරු හරි ඉන්නවනේ එක එක්කෙනා. එයා තමයි මේක අරන් තියෙන්නේ. ජීවන සහකරු ගම දැන් එක පවුලක් තියෙනවා තමන්ගේ යාළුවෙක් වෙන්න පුළුවන් එක පවුලක් තියෙනවා ඒ පවුලේ හැමදාම අඩදම්බර ඒ කියන්නේ ජීවිතයක් නැති ජීවිතයක්. දැන් මේ පවුල බොහොම හොඳින් ගත කරන ආදර්ශමත් නියම ආදරණීය බැඳීමක් එක්ක යන පවුලක්. එතකොට අන්න එතන කම්පිටිෂන් එකක් වෙනවා. පවුල් දෙක පවත්වාගෙන යන කම්පිටිෂන්. එතන තමන්ගේ බිරිඳ අර යාළුවා හොරකම් කරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒවාත් වෙන්න පුළුවන්. හරි. එතකොට තමන්ගේ බිරිඳ නැති වුණා නම් ඒ පැත්තෙන් ගත්තාම ඒ තමන්ගේ ජීවන ගමනත් එක්ක තරඟකරුවා තමයි තමන්ගේ මේ වටිනා භාණ්ඩය හොරකම් කරලා තියෙන්නේ. ඒ වගේ ගන්න පුළුවන් ඉතින් හරි. අටවෙනි භාවයට නම් සම්බන්ධ වෙලා තියෙන්නේ. අටවෙනි භාවයට නම් ගොඩක් වෙලාවට පවුලේ සමාජිකයෙක් වෙන්න පුළුවන්. පවුලේ සමාජිකයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පවුලේ සමාජිකයෙක් වෙන්න පුළුවන්. අනිත් එක තමයි අපි ඔය කියන්නේ දැන් අපේ කෂින්ලා අරෙමි කියලා කියන්නේ නේද? ඒ කියන්නේ මස්සිනාලා නෑනලා එහෙම වෙන කට්ටියන්නේ පුංචි අම්මලාගේ දුවලා පුතාලා වෙන්න පුළුවන්. මාමාගේ නන්දාගේ දුවලා පුතාලා වෙන්න පුළුවන්. එහෙම අන්න ඒ වගේ සම්බන්ධතා තියෙන නෑද කට්ටිය කවුරු හරි වෙන්නත් පුළුවන්. නවවෙනි භාවයට වැටලා තියෙනවා නම් පියා නැත්නම් තාත්තා වෙන්න පුළුවන් මේ හොරකම කරලා තියෙන්නේ. එහෙම නැත්නම් නොදන්න පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. පියා වෙන්නත් පුළුවන් නැත්නම් නොදන්නා පුද්ගලයෙක් වෙන්නත් පුළුවන්. දහවෙනි භාවයට නම් සම්බන්ධ වෙලා තියෙන්නේ. දහවෙනි භාවයට නම් වෙලා තියෙන මේ උපස්ථානාධිපතිය. එහෙමනම් රජයේ වගකීම් රජයේ නිලයක් දරන කෙනෙක් අධිකාරී බලයක් තියෙන කෙනෙක් මේ හොරකම් කරා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නන්දම්ම වෙන්නත් පුළුවන්. 10 වෙනි භාවයේ තියෙනකොට නන්දම්ම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අධිකාරී බලයක් සහිත රජයේ නිලධාරියෙක් වෙන්නත් පුළුවන්. ඒ 10 වෙනි භාවයේ 11 වෙනි භාවය නැති අපි දන්න 11 කියලා කියන යාළුවෙක් හොරකම් කරා වෙන්න පුළුවන්. ඒ කියන්නේ වැඩි හැටි වැඩිමල් සහෝදරයා සහෝදරිය වෙන්නත් පුළුවන්. 11 වෙනි භාවයේ නම් සම්බන්ධ වුණේ. දොළොස්වෙනි භාවය නම් තමන්ගේ සතුරෙක් එහෙම නැත්නම් නොදන්නා පුද්ගලයෙක් වෙන්නටත් පුළුවන්. 12 වෙනි භාවය නම් මේකෙන උපස්ථානාධිපතිය සම්බන්ධ වුණේ. ඔය තමයි සාමාන්‍ය සොරකමක් වුණාම අපි යන්න ඕන පාර තමයි ඔය කතා කරේ. ඊළඟට තවත් සාමාන්‍යයෙන් ඔයාලට ඕන
වෙන දෙයක් තමයි සාමාන්‍ය ලෙඩ රෝග වලට එහෙම වෛද්‍යවරයෙක් එහෙම තෝරගන්නටත් අපිට පුළුවන් මේ හෝරරි chart එකක් පාවිච්චි කරලා ප්‍රශ්න chart එක සම්බන්ධ කරලා ගන්න. ඒකෙදි අපි වෛද්‍යවරයෙක් තෝරගන්න හැටි කතා කරොත් එහෙම වෛද්‍යවරයාගේ හඳහන තියෙනවා නම් දන්න වෛද්‍යවරයෙක් නම් ගන්න පුළුවන් කරන වෛද්‍යවරයාගේ හඳහනේ වෛද්‍යවරයාගේ පාලක ග්‍රහය ඉන්නවා. දැන් එයා ඉපදිච්ච ඒ වෙලාවට අදාළ පාලක ග්‍රහය. කවුද පාලක ග්‍රහය කියලා කියන්නේ? පාලක ග්‍රහය කියන්නේ මෙන්න මේ හතර දෙනා. මෙතන තියෙනවා මෙතන ලග්නයේ මෙන්න මේ රාශි අධිපතියා නැකත් අධිපතියා මෙන්න මේ දෙන්නයි චන්ද්‍රයා ළඟට ගියා චන්ද්‍රයාගෙත් මේ දෙන්න අල්ලගත්තා නැකත් අධිපතියා රාශි අධිපතියයි මෙන්න මේ හතර දෙනයි මෙයා ඉපදිච්ච දවසේ දිනාධිපතියයි. ඒක ගන්න පුළුවන් ඔයාලට මේ බේසික් data කියලා තියෙනවා. එතෙන්ට ගියාට පස්සේ මේ තියෙන day කියලා මෙන්න මෙතන තියෙනවා මේ දවස් අද මේ කේන්ද්‍රයේ අදාළ දවස තියෙනවා. එතනින් දිනාධිපතිය දැන් මේක තර්ස්ඩේ එහෙනම් බ්‍රහස්පතින්ද ගුරු තමයි එහෙනම් දිනාධිපතිය. මෙන්න මේ පස් දෙනා තමයි එතකොට අපි මේ පාලක ග්‍රහය කියලා ගන්න. එතකොට කොහෙකින් ගත්තොත් ඔය පස් දෙනා තමයි. එතකොට ඒ පස් දෙනා අල්ල ගන්නට පුළුවන් ඔයාලට. ඒ වෛද්‍යරගේ හඳන පාවිච්චි කරලා ඉවරලා. අන්නේ පාලක ග්‍රහයෝ ටික ඒ පස් දෙනා ඉන්න ඕන ලෙඩාගේ සාධනීය භාවවල. ධන භාවවල. ලෙඩාගේ සාධනීය භාව කියලා කියන්නේ ලග්නයට අනුව 1 3 5 9 10 11. 1 3 5 9 10 11. හරි. එතකොට ඒකේ 9 සහ 11 එතකොට ලග්නය අනුව වෙනස් කරන්නට ඕන, ඒක අයින් කරන්නට ඕන. බාධක ස්ථානය. මෙන්න මේ වගේ ඉන්න ඕන. කවුද? ડોක්ටර්ගේ පාලක ග්‍රහය පස් දෙනා මෙයාගේ මෙන්න මේ ධන භාවවල තම්පත් වෙලා ඉන්නට ඕන. හොය ඒ වගේ හරි ඒ වගේ නැකත් වල ඉන්න ග්‍රහයන්ගේ මේ භාවවල ඉන්න ග්‍රහයන්ගේ නැකත් වල හිටියත් හරි හරි දෙකම ප්‍රශ්නයක් නෑ ඉතින්. හැබැයි ඉතින් ගොඩක් වෙලාවට ඉතින් ડોක්ටර්ගේ අපිට දෙන්නේ නෑනේ ඉතින් බෙහෙත් ගවන්න නම් බෙහෙත් ගන්න කියන මිසක් කේන්ද්‍රයේ දෙන්නේ නෑනේ අපිට. එහෙම වුණොත් මොකද කරන්නේ? එහෙම වුණොත් කරන්න තියෙන්නේ මේ වෛද්‍යවරයා කවුද කියලා දන්නවා අපි. කාර්යවසම් ડોක්ටර්. හරි. කාසල් එකේ ඉන්නේ. මෙයාව channel කරන්න ඕනද? මෙයාද අපි මෙයාගේ ළඟටද අපි මෙයාවද වියෝජ්‍ය හැටියට ගන්න කියලා ඒක පිටුර දාන්නවා. පුද්ගලයා දන්නවා. ඒතර හැඩරුව දන්නවා. අන්න එයාව සිහි කරගෙන මෙයා මට ගැලපෙනවද නැද්ද කියලා එයාව ඒ ડોක්ටර්ව සිහි කරගෙන අපි ගහනවා. ඒ මොහොතේ තත්කාල කේන්ද්‍රයක් ගහනවා. ඒ කේන්ද්‍රයේ තමයි එතකොට ඒ ડોක්ටර්ට අදාළ කේන්ද්‍රය. ඒකේ එතකොට 7 වෙනි භාවයේ තමයි බලන්නේ අපි. අපි දැන් ගැහුවා ප්‍රශ්නය. දැන් මමනේ ප්‍රශ්නේ දැම්මේ. ඒතර ප්‍රශ්න කරු මම ප්‍රශ්නේ දැම්මේ. එතකොට මට ප්‍රශ්නේ තිබුණේ ડોක්ටර්ත් එක්ක. ડોක්ටර් තමයි 7 වෙනි භාවයට එතකොට අනුව වෙන්නේ. 7 වෙනි භාවයේ උපස්ථානාධිපතියා දිහා බලනවා. අන්නේ 7 වෙනි උපස්ථානාධිපතියා 5 6 8 12 විශේෂයෙන්ම 6 8 12 5 නැතත් කමන්න 5 අතරලා දාන්න 6 8 12 සහ මාර්ග බාධක වලට 5 8 12 සහ මාර්ග බාධක වලට සම්බන්ධ වෙනවා නම් මේ 7 වෙනි භාවයේ උපස්ථානාධිපති කියන්නේ ડોක්ටර්ගේ උපස්ථානාධිපතියා. එහෙනම් ඒ ડોක්ටර්ව තෝරාගන්න එපා. එක්ක ළමයා මැරෙනවා, එක්ක අම්මා මැරෙනවා, මට තම මොනවා හරි ප්‍රශ්න. එයා හරියට ජොබ් එක කරන්නේ නැහැ. හරි. ඊට පස්සේ කමත කළා දාලා ඊට පස්සේ ඒ ડોක්ටර් එනං හරියන්නේ නැහැ. ඊට පස්සේ එහෙනම් අපි මොන ડોක්ටර්ද අල්ලන්නේ? කාර්යවසම් ડોක්ටර් හරි ගන්නේ නැහැ. හරි. එහෙනම් සූර්යාරච්චි ડોක්ටර්. රයිට්. එයා අපි දන්නවා. ඒ ડોක්ටර්ත් හොඳයි, ප්‍රසිද්ධයි. එයාව දන්නවා. රයිට්. එයාව සී කරගෙන අහපව් ගහනවා කේන්ද්‍රයක්. එයාව සී කරගෙන ආයෙත් ටයිම් එක දාලා තව කේන්ද්‍රයක් ගහනවා. ඒ කේන්ද්‍රය බලනවා. ඒ කේන්ද්‍රෙත් බලනවා. ඒ ඔය ටික තියනවාද කියලා. එහෙම තියනවා නම් එයා අයින් කරනවා. නැත්තම් එයාගේ කාගේ හරි අපි ගහන ડોක්ටර්ගේ 7 වෙනි භාවයේ උපස්ථානාධිපතියා ලග්නයෙන් ධන භාව වලට සම්බන්ධ වෙලා තියෙනවා නම් අර කතා කරපු 1 3 5 9 10 කියලා ඒ වෙලාවේ ඒ ගහපු ලග්නයේ ඒ ගහපු කේන්ද්‍රයේ සම්බන්ධ වෙන්නේ 1 3 5 9 10 11 වගේ ඒවට නම් සම්බන්ධ වෙලා තියෙන අන්නේ ડોක්ටර්ව සම්බන්ධ කරගන්නට පුළුවන්. හරි. 6 8 12 මාර්ග බාධකයන් අයින් කරන්නට ඕන. පැහැදිලිද? ඒතර ડોක්ටර් කෙනෙක්ව අපි තෝරාගන්නේ ඔන්න ඔය ආකාරයට තමයි ડોක්ටර් කෙනෙක්ව තෝරාගන්නේ. පැහැදිලිද?
දල වශයෙන් ඉතින් ඔයාලට ඕනද දැන් මේක ගැන තියෙන තව ලිප්ලේඛන කියවන්න ඉතින් එතකොට ඔයාලට තේරෙවි තව ටිකක් කොහොමද තත්කාලේ අපි භාවිතා කරන්න කියලා. දැන් මේ තියෙන මම ඊයේ පෙරේද කවුරු හරි ආපු එකට යාට බිස්නස් එකක් කරන්න වැඩක් වෙයිද නැද්ද කියලා වගේ ප්‍රශ්නයක් ආවේ. ඒ වෙලාවේ ගහපු තත්කාලේ තමයි මම මේ තියෙන්නේ. 16 වෙනිදා අප් එකක්. එතකොට මෙන්න බලන්න දැන් ඔය කියපු ටික බලලා ගන්න පුළුවන්ද බලන්න දැන් මේකෙදි. බිස්නස් එකක් කරන්න මෙයාට ගැළපෙයිද නැද්ද කියලා අපි සරලව නිකන් බලමු. මොකද කරන්නේ? ඉස්සලා බලන්න එතකොට මෙයාගේ අදහස කියවෙනවද කියලා. අදහස කියන්නේ මෙයාට ඇත්තටම අදහස තියෙනවද කියලා චන්ද්‍රයා. සඳු තමයි මෙයාගේ හිතේ වෙලාවේ වැඩ කරන්න ඕන. සඳු ඉන්නේ කොහාටද කියලා බලන්න. සඳු සම්බන්ධ වෙලා තියෙන භාවයන් මොනවද කියලා බලන්න. චන්ද්‍රයා මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ 4ට. මෙතන ඉන්නවා 4 ඉන්නවා. ඊළඟට 11ට සම්බන්ධ වෙලා තියෙනවා. චන්ද්‍රයා 4ට 11ට අපි නැකතනුත් නිකන් බලමු. චන්ද්‍රයා ඉන්නේ රවිගේ නැකතක චන්ද්‍රයාගේම උපස්ථානයක. රවි ඉන්නේ කොහෙද? රවි ඉන්නෙත් 9. රවි ඉන්නවා 9. රවිට අයිති 12. ලාභ සහ පාඩු වෙනවා. නමුත් කියවෙනවා මේක. ඒකට ගැටලුවක් නැහැ. මෙතන 11ට කියවෙනවා. 9 ඇවිල්ලා තියෙනවා. ඒක චන්ද්‍රයාගෙන් එතකොට ආසන්න වශයෙන් අපිට ගන්න පුළුවන් මෙයා මොනවාරි වාහන හෝ වෙළඳ ව්‍යාපාර කියන්නේ ප්‍රොපර්ටිස් දේපල වෙළඳාම් කිරීම සම්බන්ධයක් තියෙන කෙනෙක්. එතකොට ඒ ගැන තමයි යාට දැනගන්න ඕන වෙන්නේ. එතකොට ඒක සාමාන්‍ය මේකේ 11ත් සම්බන්ධ වෙලා තියෙනවා. කියවෙනවා කරන්න පුළුවන්. හරි. ඉතින් මේක බලන්න පුළුවන්. එතකොට 11 අධිපතිය ඔයාලට බලන්න පුළුවන්. එකේ අධිපතිය බලන්න. එකේ අධිපතිය සනි කියලා කියන්නේ භූමියට හොඳයි. එතකොට සනි එනකොටම උපස්ථානාධිපතිය කියවෙනකොටම උපස්ථානාධිපතියගේ හැඩරුවින් කියන්නට පුළුවන්. එතකොට මේකට වැඩක් වෙනවද නැද්ද කියන එකට. සනි එකේ උපස්ථානාධිපතිය සනි ඉන්නේ 5. සනිට අයිති 5 සහ 6 ජයග්‍රහණත් එක්කම පෙන්නනවා. 6ටත් සම්බන්ධ වෙන නිසා සහ තව අපිට ඕනම් බලන්න සනි ඉන්න නැකතින් බලන්න පුළුවන්. සනි ඉන්නේ කුජක නැකත. තවත් හොඳයි. කුජ කියන්නේ භූමි පුත්‍ර. ඒතරත් හොඳයි යාට. එතකොට මේ පැත්තෙනුත් හොඳයි කුජ කියවෙනවා. කුජ ඉන්නේ තනිත් එක 6. කුජ ඉන්නේ 6. හැබැයි 8ට සම්බන්ධ වෙනවා. එතන ගැටලුවක් නැහැ භූමිත් එක්ක ගත්තාම. සහ 3ට සම්බන්ධයි. කට වචනෙන් කියන්නේ කතාව ගොඩක් පාවිච්චි කරලා කමියුනිකේෂන් හරහා කරන්න ඕන හැකියාවක් වගේ එකක් අපිට පෙන්වන්න ඉතින් ඒක කොහොමදත් එහෙම තමයි. ඒකට බෝකර වඩා නම් මනම් ඒවත් එක්ක යන්නේ. ඒ සඳහා අපිට ගන්න පුළුවන් මේක මෙයාට ගැටලුවක් නැති 11 උපත් නිකන් බලන්නේ එකම 11 උප ඉන්නේ රාහු. 11 උප රාහු තමයි ඇවිල්ලා තියෙන්නේ. රාහු කොහටද දීලා තින්නේ මෙයාගේ? රාහු දීලා තින්නේ 7ට. 7 කියන තැනකින් ස්වයන් රැකියා සම්බන්ධ ගැටලුවක් නැහැ. ඉතින් රාහු ඉන්නේ නැකත ටිකක් බලන්න. සිකුරුගේ නැකතක් ඉඩම් දීපල ඒවට කොහොමදත් හොඳයි. සිකුරුත් එක්ක කියවෙනකොටම සිකුරු කියවෙනවා. එතන සිකුරුත් ඉන්නවා. එතකොට යත් එක්කම 7ෙම ඉන්නවා. නැකත අධිපතියත් එතනම ඉන්නවා. සහ දෙවෙනි භාවයටත් සම්බන්ධයි. 9 වෙනි භාවයටත් සම්බන්ධයි. ලාභත් තියෙනවා. එතකොට මුදල් ලැබීම් තියෙන. එතන මේක හොඳයි. එතකොට ගැටලුවක් නැහැ. එයාට අපිට කියන්න පුළුවන් මේ ව්‍යාපාරය වලට පටන් ගන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඒකෙන් ලාභදායක ව්‍යාපාරයක් බවට පත් වෙනවා කියන එක කතා කරන්නට පුළුවන්. ඒතර මේ වගේ තමයි අපි සාමාන්‍යයෙන් ගන්නෙ සිද්ධියට අදාළ වෙලාවට. මේ කොයි කාලෙද කියලා එතකොට කාලෙත් හොයන්න පුළුවන්. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්න තමයි ඊට පස්සේ එන කාලේ හොයන්න පුළුවන්. ඉතින් මේක ගැලපෙන ගෝචරය බලන්න. ගෝචරයත් එක්ක සාමාන්‍ය මට මතක හැටියට අගෝස්තු විතර මට මතක ආවේ. අගෝස්තු වලට දාලා බලන්න මේකදී අපිට ගන්න පුළුවන් මේක නිවේදනය ටික ලියලා බලන්න. ඒ නිවේදකයන්ගේ මෙතන දසාව දාලා බලන්න. දසාවත් එක්ක එනවා. අගෝස්තු විතර මට මතකයි මම දුන්නේ. අගෝස්තු වල වැඩ පටන් ගන්න පුළුවන් මේක ඔයාලා එක බලන්න. ඊළඟට මම මේක පොඩ්ඩක් කියලා දෙන්න ඕන කාලයත් එක්ක. දැන් කොහොමද අපි මේකේ හෝරණ chart එකක් ගන්න කියලා මෙන්න මෙතන H කියලා තියෙනවා අකුරක්. මේක ඔබන්න. මේකේ බුවට පස්සේ ඔයාලට තියෙන මෙතන විස්තර ටික දෙන්න තියෙන්නේ මෙතන. අදාළ කෙනාගේ නම ඉතින්
අර විදිහම තමයි තමන් කැමති විදිහට මෙතන කැමති එකක් දෙන්න පුළුවන් ෆැමිලි හරි රිසර්ච් හරි මොකක් හරි එකක් දෙන්න පුළුවන් මෙතන එතකොට අවශ්‍ය නම් තව කැටගරි එක වැඩි කරගන්න පුළුවන් ඒ විදිහට මෙන්න මෙතන තියෙනවා 1 ඉඳලා 249ට මෙන්න මේක ටික් කරන්න එතකොට තමයි අපිට අපේ සබ් කැටගරියට එන්නේ නැත්නම් මේක සබ් කැටගරියට යනවා අපි සබ් එකේ ඉන්න හින්දා උප ස්ථාන දීලා මෙතන කිව්වා අපි හිතමු මේ වෙලාවේ 50යි කියලා දුන්නා. යා කිව්ව නම්බර එක 50යි කියලා මේක දෙනවා. ඊට පස්සේ මෙතන මතක් කරලා දැන් මේ මොහොතේ දෙනවා නම් ඔයාලා ඉතින් වෙලාව එනවා. නැත්නම් ඔයාලා වෙන වෙලාවක භාවිතා කරනවා නම් ඒ නම්බර එක කියපු වෙලාව මෙතන දෙන්න පුළුවන් ඔයාලට. දීලා මෙතන ඔයාලගේ වෙලා මේ තන මාරු කරන්න. හරි එතන මෙතන තියෙන add place කියලා change place කියලා තියෙනවා. එතෙන්ට ගිහිල්ලා ඒ අදාළ අක්ෂාංශ දේශාංශක දීලා එල්ල ඒක දෙන්න දෙන්න. ඒතර දුන්නට සාපු මෙතෙන් දෙනවා. ආවට පස්සේ මෙතන ඕකේ කරාට පස්සේ දැන් මම මේ දීලා තියෙනක ඕකේ කරන්න. ප්‍රශ්නේ වුණා මෙතන ප්‍රශ්නේ ලියන්න පුළුවන්. මොකද්ද ප්‍රශ්නේ? පුද්ගලයා කවුද? ඒ විස්තර ඔක්කොම ලියන්න පුළුවන්. ඔයාලට ඒතර ගත්තට පස්සේ වෙන වෙලාවක රිෆර් කරන්න පුළුවන්. මෙතන විස්තර ටික ලියන්න පුළුවන්. මේක දුන්නාට පස්සේ එතකොට නමක් දෙන්න ඕනේ ඉතින්. මොකක්ද නමක් දුන්නා. එතකොට මෙයා මේක දුන්නාම විතරයි. මේ තියෙන්නේ එතකොට ඒ වෙලාවට අදාළ අපි ගහපු ප්‍රශ්න කේන්ද්‍රය තමයි මේ තියෙන්නේ. ඉතින් මේක එතකොට මතක තියාගන්න මේක හැබැයි මේවා මේ අපිට ඉගෙන ගන්න හරි මේ කරන්න අමාරුයි. අත්තම සිද්ධි වලට විතරයි මේකේ හරියට පෙන්වන්නේ. හොඳේ. ඒක තමයි මේකේ තියෙන સિદ્ધාන්තය. අපි හරියටම ජෙනියුන් ප්‍රශ්නයක් ගත්තොත් විතරයි හෝරඩි chart එක හරියට පෙන්වන්නේ. චන්ද්‍රය හැම ඒ ග්‍රහයන්ට ඒ භාව වලට සම්බන්ධ වෙලා පෙන්වන්නේ එතකොට. එහෙම නැත්නම් එහෙම අපිට ව්‍යාකූල එහෙම පෙන්වන්නේ නැහැ. ඉතින් මේ උගන්වන්නත් එහෙම ගහන්න අමාරුයි අත්තටම. නිකන් එකක් ගත්තට එතකොට කලාතුරකින් හරියට වදින අවස්ථා තියෙනවා. නමුත් සාමාන්‍ය ඉතින් ප්‍රශ්නේ හරිනම් ප්‍රශ්නේ නිවැරදි නම් මේක හරියටම පෙන්නනවා. මෙන්න මේ સિદ્ધාන්තය වෙනස් වෙන්නේ නැහැ. හරි. ওই ටික තමයි අද කතා කරන්න තියෙන්නේ. ඒතකොට තත්කාලී සම්බන්ධයෙන්. ඒතකොට මේක ඉතින් වෙනම තම තමන් ප්‍රැක්ටිස් කරන්න ඕන. තම තමන්ගේ ගුණාංග එක්ක වැඩි දියුණු කර ගන්නට ඕන. තමන්ගේ පස්වෙනි භාවයේ උපස්ථානාධිපතිය බලන්න. යා හොඳ තැන් වලට හොඳ කෙනෙක් නම් තමන්ටත් කිසි ගැටලුවක් නැතුව ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන් වෙනවා. ඒතර භාව වලින් කියන ග්‍රහයන්ගෙන් නිවේදනය වෙන මේ කරුණු කාරණා ලක්ෂ ගණන් තියෙනවා. ඉතින් දැන් වර්තමානයේ ගත්තම නැති ඒවා ටිකක් හුරු කරගන්නට ඕන මේකට. පළවෙනි භාවය කිව්වම රාශිය කිව්වම මොනවද ඒවෙන් කියවෙන්නේ කියලා. ඒ නිවේදනයන් ටික තමයි ඉතින් ඕනේ. ඒක බැරිකම තමයි අතරම මේක අර දැන් ඉංග්‍රීසි බැරි වෙන්නේ සාමාන්‍ය කෙනේ වචන 5000ක් විතර පුළුවන් නම් ඉංග්‍රීසි පුළුවන් වෙනවා කියලා. ඒ වගේ ජ්‍යොතිෂය ටිකක් අමාරු වෙන්නේ අතරම මේ භාව වලින් රාශි වලින් ග්‍රහයෝ තුන් දෙනානේ ඉන්නේ. දෙකයි අතරම නම් තියෙන්නේ. ඔය දෙගොල්ලෝ ඉතින් ඉන්නේ රාශි සහ ග්‍රහයෝ. ඉතින් මේ කට්ටිය ගෙන් කියවෙන දේවල් ටික අපිට ළඟ ටිකක් අදාළ ටිකක් මතක තියාගන්න පුළුවන් නම් මේක බොහොම පහසුවෙන් කරගන්නට පුළුවන් දෙයක්. ඉතින් මතක තියාගන්න බෑ නම් මම කියන්නේ Excel sheet එක හරි ගහලා රවි කියලා ගවට පස්සේ රවිගෙන් කියවෙන්නේ මෙන්න මේවා. මේෂෙන් කියවෙන්නේ මෙන්න මේ වගේ මොනවා හරි හදාගෙන ඔයාලා මේක ප්‍රැක්ටිස් කරන්න. එතකොට මතකය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් මොකක් හරි උපක්‍රමයක් යොදා ගැනීමයි අවශ්‍ය වෙන්නේ. එහෙම කරලා මේක දියුණු කරගන්නට කියලා මම ඉල්ලා සිටිනවා ඔයාලට. එතකොට ක්‍රිෂ්ණමූර්ති පදයේ පළවෙනි කොටස නැත්නම් සර්ටිෆිකේට් පාඨමාලාවට අදාළ කොටස් ටික කතා කරලා ඉවරයි. සාතික පත්‍ර පාඨමාලාවට මෙතනින් අපි නවතිනවා. එතකොට අදින් පස්සේ එතකොට අපි ආපහු උසස් ක්‍රිෂ්ණමූර්ති උසස් ටික තියෙන අපිට කතා කරන්න වෙන මේ තියරි ටික මේ තියෙන. ඊට පස්සේ ප්‍රැක්ටිකල් තනිය කරගෙන තියෙන දිනදා තියෙන කේන්ද්‍ර දිනදා භාවිතා වෙන දේවල් ඔයාලා ළඟ තියෙන කේන්ද්‍ර ඒවත් එක තමයි ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ. මේ කතා කරේ අපි තනිකරම સિદ્ધාන්ත ටික තමයි කතා කරේ. මේ වගේ භාවිතය මොකක්ද ඉදිරියට තියෙන ප්‍රශ්නත් එක්ක අපි කතා කරන්නේ. එතකොට ක්‍රිෂ්ණමූර්ති භාවිතා කිරීම සහ භාවවල සම්බන්ධතාවයන් මොනවද කියන එක නැකත් සෑදීම සහ තත්කාලී ගැඹුරු ටිකත් අපි කතා කරනවා. එතකොට ඉස්සරහදී ඒ ටික තමයි කතා කරන්නේ. එතකොට ඊළඟ පන්තිය පටන් ගැනීම සඳහා ඒතර මම කාලය දෙන්නම්. ඒතර අලුත් පන්ති පටන් ගැනීම සඳහා මම බලාපොරොත්තු වෙනවා ඔයාලගෙන් ඔයාලා දන්න කීප දෙනෙක් සම්බන්ධ කරලා දෙවි කියලා වෙරලා සම්බන්ධතාව මට එවන්න. එතකොට ඒ ලින්ක් එක ඒතර මම ගෲප් එකක් දැන් හදන්න ඕන. ඊළඟ පන්ති පටන් ගන්න තාම බැලුවේ නැති දිනයක්.
ඒකත් එක්ක කරගෙන යමු. රයිට්. එහෙමනම් සියලු දෙනාට මෙනම් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ ඉදිරිය සර්වපකාරයෙන්ම සාර්ථකව ගැටලු තියෙනවා නම් කතා කරන්න ඕන වෙලාව ගැටලුවක් නැහැ. කතා කරන්න බැරුණොත් මැසේජ් එකක් දමන්න එන. මොන හරි ගැටලු සහගත මොන හරි තියෙනවද? මට ඇහෙන්නේ මොකද්ද? කැඩි කැඩි ඇහෙන්නේ. නෑ ප්‍රශ්නේ ඇහෙන්නේ නෑනේ. ප්‍රශ්නේ ඇහෙන්නේ නෑනේ. ඔයාගේ සිග්නල් නැහැ හරි මොකක් හරි තියෙනවා. කතා කරනවා කියන්නේ ඇහෙනවා නේද? මං කියන එක ඇහෙනවද? මං කියන එක ඇහෙනවා. ඔයා කියන එක ඇහෙනවා. එයා අහන්නේ ඒ කියන්නේ ක්‍රිෂ්ණමූර්ති ගැන දන්න කෙනෙක් වෙන්න ඕනේද කියලා. ඒ කියන්නේ මේ එයා අහන්නේ මේ දෙවෙනි පන්තියටද කියන එක මං හිතන්නේ මට ඒක පැහැදිලිුන්නේ නැහැ. මොකද්ද? සර් කිව්වේ පළවෙනි පන්ති ඒ කියන්නේ ආයේ සර් මුලින්ම කිව්වේ ඒ කියන්නේ ආයේ පටන් ගන්නවා කියලා අපේ දෙවෙනි ක්ලාස් එක ගැනද දෙකම පටන් ගන්නවා. දෙකම පටන් ගන්නවා. සහතිකපත් ඔව් දැන් ඔයාලට පටන් ගත්ත සහතිකපත් පාඨමාලාව අදින් ඉවරයිනේ. එතකොට ඒකෙද්දි ඊළඟ බැච් එකට ආපහු පටන් ගන්නවා එක එකක්. ඔයාලට උසස් එකක් පටන් ගන්නවා. ඒතර ඒ දෙකම පටන් ගන්නවා. පැහැදිලිද? දැන් ඔයාලට ආපහු සහතිකපත් පාඨමාලාව අලුතෙන් පටන් ගන්නවා. ඔයාලට කරපු ටික තියරි ටික ඊට පස්සේ ඔයාලට පටන් ගන්නවා මේකේ උසස් කොටස පටන් ගන්නවා. ඒක මම දිනේ කියන්නම් පටන් ගන්න කොහොමද කියලා. ඒක ඉතින් ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් කිසිම සාමාන්‍ය දැනුමක් තියෙන ඕන කෙනෙකුට සම්බන්ධ වෙන්න ගැටලුවක් නැහැ. ඒක කවුරුත් සම්බන්ධ කරන්න. ඒ පන්ති පටන් ගන්නවා. ඒකත් පටන් ගන්නවා. මම ඔයාලට කිව්ව විශේෂයෙන්ම අලුතෙන් පටන් ගන්න පන්තියට කීප දෙනෙක් සම්බන්ධ කරලා දෙන්න කියලා. ඒකට තමයි කිව්වේ නේ. පන්ති දෙකම පටන් ගන්නවා. මේකට එතකොට මාක් හරි අසයින්මන්ට් එකක් දෙන්න ඕනි කියලා කිව්වනේ සර්. නෑ සර්ටිෆිකේට් එක මම දැන් ඒක අපි දැන් අසයින්මන්ට් මේ වෙලාවේ දෙන්නේ නෑ. ඒක මම උසස් එකක් ඉවර කරලා ඉවරලා ඒකෙදිම අපි කතා කරමු. මේකට තවනම් දෙන්න පුළුවන්. නමුත් මේකට දෙන්නට වඩා දැන් මේක අපි තීරණය අතරම කතා කරේ. ඒකෙදි අපි එදිනදා භාවිතා කරන අපිට ආසන්න ප්‍රශ්නයක් එක තමයි කතා කරන්නේ. තීරි ටික කොහොමද දැනගෙන තියෙන්නේ ඔයාලා ඒ ටික දිගටම එහෙම යනවා. ඒතර අපි අවසානයේදී විභාගයක් තියමු. විභාගයකට මේක තියමු. උසස් කොටසක් කරලා ඉවර වෙලා. දැන් මේකෙදි කතා කරන අතර ගොඩාක් දේවල් නෑ. අපි මෙතන කතා කරාට කාලාම් සාධනේ වයින් අනමන ඒවා ඉතින් අතර මේක දින එකක් තේරුමක් නැහැ. ඉතින් මේකේ මේ සොෆ්ට්වෙයාර් එකෙන් ගන්නේවනේ. සොෆ්ට්වෙයාර් එකෙන් ගොඩක් වැඩ තියෙන්නේ. නමුත් මීට වඩා තීරි ටිකක් අපිට කතා කරන්න තියෙනවා. භාව සම්බන්ධ කරගෙන එකිනෙකට භාව වලට ග්‍රහය සම්බන්ධ වෙනකොට කාලාම් සාධිපති සම්බන්ධ වෙන පළවෙනි කාලාම් සාධිපති එක භාව වල ඉන්නකොට මොන මොනවාගේ ප්‍රතිඵල ලැබෙනවද? ඒ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ අත්‍තරම ඉදිරියේදී හරියට පුරෝකතනයක් කිරීම සඳහා. ඒක ලබා ගැනීමේ ක්‍රමවේදය තමයි අපි මේ කතා කරන්නේ. අපි එතකොට විභාගයක් තියමු. දැනට අපි සහතික පත්‍ර මාලාව මේකට සෙට් මේ ඔයාලට අසයින්මන්ට් එකක් ඕන නම් මට කියන්න මේකක් දාන්න මට මේකට මම එහෙම වුණොත් දවසක් දාලා ඉවරලා අපි එකක් කරමු. මම හිතනවා මේකට බෑ එච්චර වටිනාකමක් නැහැ. නමුත් ඉස්සරහේදී තමයි විභාගයක් තියන්නට ඕන කියලා. තව මොකද ගැටලු තියෙනවද? සර් ඊළඟ ක්ලාස් එක කොච්චර කාලයක් තියෙනවද? ඒක නම් අවුරුද්දක් තියෙන අනිවාර්යයෙන්ම අවුරුද්දකින් කරන්න බැරි තරම් ගොඩක් තියෙන ඇත්තටම නැකත් එහෙම කොමත් එක කරනකොට උසස් කොටසට අඩුම අවුරුද්දක් යනවාමයි. කොහොම කතා කරත් අවුරුද්දකට වැඩි වුණත් අඩු වෙන්නේ නැහැ. තව මාසයක් වුණත් එහාට යන්න පුළුවන්. එච්චර කොටස් තියෙනවායි කතා කරන්න. හරි එහෙමනම් අපි සමු ගන්නවා එහෙනම් ඔයාලට එහෙනම් සුබ අනාගතයක් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි එහෙනම් තෙරුවන් සරණයි